අංශකය කියන්නේ මොකක්ද කියලා. රේඛා ඛණ්ඩයක් ආරම්භක පිහිටීමක සිට වටයක් භ්‍රමණය වී නැවත මුල් පිහිටීම දක්වා පැමිණි විට එය පූර්ණ භ්‍රමණයකි. ඒ කියන්නේ බලන්න මේ රේඛා ඛණ්ඩය අපි ගන්නවා. අරගෙන මෙයා මෙතන ඉඳන් මේ පැත්තට භ්‍රමණය වෙලා නැවත මෙතෙන්ටම එනවා. එහෙනම් අපි කියනවා මේක පූර්ණ වටයක් කියලා. මේ රේඛා ඛණ්ඩය මේ ලක්ෂය වටා තනිකර වටයක් භ්‍රමණය වෙලා නැවත මෙතෙන්ට එනවා. ඒක අපි කියනවා පූර්ණ වටයක් කියලා. මේ වටය අපි සමාන කොටස් 360කට බෙදෙනවා. මේ 360කට බෙදුවාම ලැබෙන භ්‍රමණ ප්‍රමාණය තමයි අපි අංශක එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ බලන්න මේ OA කියන රේඛාව මම මෙන්න මේ O ලක්ෂය වටා භ්‍රමණය කරනවා. ඒ භ්‍රමණ පිහිටීමක් මම OA' කියලා ගන්නවා. එහෙනම් බලන්න මේ A' කියන ලක්ෂය සම්පූර්ණ වටයක් භ්‍රමණය කරනවා කියලා කියන්නේ. නැවත A දක්වා මෙන්න මේ A ලක්ෂය දක්වා එනවයි කියලා කියන්නේ. මේ A' ලක්ෂය මේ වෘත්තයේ පරිධිය දිගේ ගිහිල්ලා තියෙනවා නේද? එහෙනම් මම මෙන්න මේ පරිධිය C කියලා අපි ගත්තොත් මේ C කියන එක 360ෙන් බෙදනවා මම. එහෙනම් මේක අංශක එකක් නම් මෙතන කෝණය අංශක එකක් නම් එහෙනම් මෙන්න මේ දිග ප්‍රමාණය දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ පරිධියෙන් 360න් එකක් කියලා. එහෙනම් බලන්න පරිධියෙන් 360ක් භ්‍රමණය වීමේදී කේන්ද්‍රයේ හැදෙන කෝණයට අපි අංශකයක් කියලා කියනවා. ඒ වගේම බලන්න දුවේ පුතේ මම මේ ඇඟිල්ල මම අංශකයක් භ්‍රමණය කරනවා. ඊටා කුඩා කෝණයක් හැදෙන්නේ. හොයාගන්නත් අමාරුයි. නමුත් මේ අංශකයෙන් මේ අත දිගාරිනවා. අත දිගාරලා අංශකයක් භ්‍රමණය කරනවා. ඔබට පේනවා මගේ මේ ඇඟිලි තුඩු මේ ඇඟිලි දෙක මම භ්‍රමණය කිරීමේදී ඇඟිලි තුඩ ගමන් කරේ කුඩා දුර ප්‍රමාණයක්. නමුත් මම මේ අත ගත්තොත් එහෙම අත මම භ්‍රමණය කරොත් එහෙම මොකද වෙන්නේ? මේ ඇඟිලි තුඩු වල කෙරවල විශාල දුර ප්‍රමාණයක් ගමන් කරනවා. දැන් අපි දන්නවා අපේ පෘථුවියත් තමාගේ අක්ෂය වටා භ්‍රමණය වෙනවා. ඒතර පෘථුවිය අරේ ඉතා විශාලයි. එහෙනම් පෘථුවිය අංශකයක් භ්‍රමණය වුණාම මොකද වෙන්නේ? ඉතා විශාල දුරක් ගමන් කරනවා. එහෙනම් බලන්න මේ හදාගත්ත අංශකය අපිට තව ටිකක් කුඩා කරගන්න අවශ්‍යයි. ඔබ භෞතික විද්‍යාවෙත් දන්නවා. අපි ප්‍රධාන ඒකක 7ක් ඉගෙන ගන්නවා. ඒ ඒකක 7 අපි අඩු කරන්න වැඩි කරන්න උපසර්ග පද භාවිතා කරනවා. ඒ වගේ අපි මේ අංශකයත් තමත් කොටස් වලට බෙදුවා. අපි බලමු ඒ කොටස් මොනවද කියලා. කලා හා විකලා මිනිත්ස් සෙකන්ඩ් කියලා අපි කියනවා. බලන්න අපි අංශකය උපකොටස් වලට බෙදනවා. බෙදුවාම අපිට කලා හා විකලා කියලා කොටස් දෙකක් ලැබෙනවා. අපි බලමු කලා එකක් කියන්නේ මොකක්ද? විකලා එකක් කියන්නේ මොකක්ද කියලා. බලන්න අංශකයට වඩා කුඩා කෝණ මැනීමට කලා හා විකලා භාවිතා කරනු ලැබේ. මම මේක පැහැදිලි කළා දරුවන්ට. අංශකයකින් 60න් එකක් කලා එකක් කියලා අපි හඳුන්වනවා. එහෙනම් බලන්න අංශකයක භ්‍රමණ ප්‍රමාණය අපි තව 60කට බෙදනවා. ඒ 60න් පංගුවක භ්‍රමණ ප්‍රමාණයකට අදාළ කෝණය තමයි අපි කලා එකක් කියලා කියන්නේ. ඊළඟට බලමු අපි විකලා එකක් කියන්නේ මොකක්ද කියලා. අපි තවදුරටත් අර අංශක 60කට බෙදලා කලා එකක් ගත්තා. කලා එක අපි නැවතත් බෙදනවා 60කට. එතකොට ලැබෙන භ්‍රමණ ප්‍රමාණය අපි කියනවා විකලා එකක් කියලා. එහෙනම් බලන්න අපිට මේ විදිහට සම්බන්ධතා ඉදිරිපත් කරන්න පුළුවන්. කලා එකක් කියලා කියන්නේ අංශකයකින් 60න් පංගුවක්. විකලා එකක් කියලා කියන්නේ කලා එකකින් 60න් පංගුවක්. මේ සම්බන්ධතාවය අපිට මේ විදිහට කියන්නත් පුළුවන්. කලා 60ක් අංශක 1යි. ඒ වගේම විකලා 60ක් කලා 1යි. ඔය විදිහට අපිට ඉදිරිපත් කරන්නත් පුළුවන්.
මොකද ඔය සම්බන්ධතා දෙකම අපිට ඊටාත්ම වැදගත්. එහෙනම් දුවේ පුතේ ඔන්න මම කෝණය මැනීම සඳහා ඒකක දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒ ඒකක දෙකෙන් අංශකය කියන මිනුම ගැන තමයි අපි කතා කරමින් හිටියේ. අංශකයක් කියලා කියන්නේ පූර්ණ භ්‍රමණයකින්, ඒ කියන්නේ සම්පූර්ණ වටයක භ්‍රමණයකින් 360න් එකක භ්‍රමණ ප්‍රමාණයක්. නැත්නම් වෘත්තයක පරිධියේ මුළු පරිධියෙන් 360න් පංගුවක් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය කිව්වත් ගැටලුවක් නැහැ. ඒ වගේම බලන්න අංශකය කියන එක තවත් කුඩා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කලා සහ විකලා. අංශකය අපි 60න් පංගුවක්. ඒ කියන්නේ සම්පූර්ණ භ්‍රමණ ප්‍රමාණයකින් 360න් එකක් තමයි අංශකය. ඒ අංශකේනොත් 60න් පංගුවක් අපි කියනවා කලා එකක් කියලා. කලාවකින් 60න් පංගුවක් අපි විකලා එකක් කියලා කියනවා. ඒ කියන්නේ අංශකයකින් 3600න් එකක් තමයි අපි මේ විකලා එකක් කියලා කියන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඔය කෝණයක් භ්‍රමණ ප්‍රමාණයක් අංශක කලා විකලා වලින් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. අපි හිතමු අංශක 33යි. එතකොට අපි අංශක 33 ඉලා මේ වගේ අංශක නිරූපකයන් මේ සංකේතය භාවිතා කරනවා. ඊට පස්සේ අපි කුඩා ඉඩ ප්‍රමාණයක් තියලා කලා 43යි. එකකමාවක් දානවා මේ වගේ. ඒ වගේම විකලා 18යි නම් අපි මේ වගේ කමා දෙකක් දානවා. බලන්න මේ සංඛ්‍යා අතර අපි පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා. පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඔය විදිහට තමයි අපි අංශක කලා විකලා වලින් කෝණයක් ආවොත් ඉදිරිපත් කරන්නේ. හොඳයි දුවේ පුතේ. එහෙමනම් දැන් අපි බලමු ඔබට මේ අංශක කලා විකලා වලින් කිසියම් කෝණයක් දෙනවා. මේ කෝණය අපිට තනිකර අංශක වලින්ම කියාගන්නේ කොහොමද? ඒ වගේම මේ කෝණය අපි අංශක වලින් දුන්නොත් කලා විකලා වලින් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි කතා කරමු. එhmenan බලන්න අංශක 40යි කලා 15. බලන්න මෙතන අංශකක් තියෙනවා කලාක් තියෙනවා. මට දැන් කියන්නේ මොකද්ද? මේක අපි අංශක වලින් විතරක් ඉදිරිපත් කරන්න කියලා කියනවා. එහෙනම් බලන්න අපි මේක අංශක වලින් විතරක් ඉදිරිපත් කරන්න ගියාම මට අංශක 40යි කලා 15 සමානයි අංශක බලන්න අංශක තියෙනවා 40ක්. මේ බලන්න කලා එකක්. බලන්න අපි කලා එකක් කියලා කියන්නේ එක කලාවක් කියලා කියන්නේ අංශකයකින් 60න් එකක්. අංශකයකින් 60න් එකක්. අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් බලන්න මට අංශක 15ක් අවශ්‍යයි. එහෙනම් මේක අංශක 15ක් කරගන්න මම මොකද කරන්නේ? මේ 1 යට 60 වැඩි කරන්න ඕනේ කාගෙන්ද? 15. ඒ නිසා බලන්න මේ කලා 15 කියන එක අංශක කරගන්න මම 60න් 15යි කියලා ගත්තා. දැන් අපි 15 බෙදීම 60 කියන අගය දශම වලට පරිවර්තනය කරනවා. අපි දන්නා බොහොම සරලව මේක බෙදෙනවා. 60 15 ගත්තාම 1 යට 4යි. 4න් 1යි. 4න් 1 කියන්නේ මේ කොටස දශම වලින් ගත්තොත් එහෙම 0.25යි. එහෙනම් බලන්න අපිට මේ 40ට මේ දශම 2.5 එකතු කරලා අංශක 40.2.5 කියලා කියන්න පුළුවන්. එහෙනම් බලන්න අංශක 40යි කලා 15 අපිට තනිකර අංශක වලින් ඉදිරිපත් කරන්න කියලා කියනවා. අපි දන්නවා කලා එකක් කියන්නේ අංශකයකින් 60න් එකක්. එවනම් මම කලා 15ක් කියලා කියන්නේ 60න් එක වැඩි කිරීම 15. ඒ නිසා මෙතන 60න් 15 කියලා ගත්තා. ඊට පස්සේ ඒක සුළු කරලා 4න් 1 කියලා අරගෙන ඒක දශම ස්ථාන වලට පරිවර්තනය කරාම 0.25 ලැබුණා. ඊට පස්සේ අපි අංශක 40යි අර අංශක දශම 2.5 එකතු කරලා 40.25යි අංශක කියලා ඉදිරිපත් කරා. අපි බලමු තවත් උදාහරණයක්.
බලන්න කලින් උදාහරණේ තිබුණේ ඔබට අංශක සහ කලා විතරයි. බලන්න මේ උදාහරණේ අංශකක් තියෙනවා කලාවක් තියෙනවා. එවනම් බලන්න අංශක 24යි කලා 18යි විකලා 45. තනිකර අංශක වලින් ඉදිරිපත් කරන්න තියෙන්නේ. එවනම් බලමු අපි මේ කොහොමද තනිකරම අංශක වලට පරිවර්තනය කරන්න කියලා. බලන්න මට මේක අංශක ගොඩවල් 24යි. අපි දන්නවා එක අංශකයක් කියලා කියන්නේ කලා 60ක්. එහෙනම් එක කලාවක් කියලා කියන්නේ අංශකයකින් 60න් එකක්. එහෙනම් අපිට අංශක 18 අවශ්‍යයි. එහෙනම් මම මේ අගය වැඩි කරනවා 18න්. එහෙනම් මේ අගයත් මම 18න් වැඩි කරනවා. එතකොට බලන්න මට කලා 18 කියන එක අංශක වලින් ලැබුණා. 60න් 18. ඊළඟට බලන්න විකලා එකක් කියන්නේ. විකලා එකක් කියලා කියන්නේ කලාවකින් 60න් පංගුවක්. ඒ වගේම අංශකයකින් 3600න් එකක්. ඇයි අංශකය 60කට බෙදුවාම කලා එකක්. නැවතත් ඒක 60කට බෙදුවාම තමයි කලා එකක් ලැබෙන්නේ. එවනම් බලන්න මෙතන කලා 45ක් තියෙනවා. එහෙනම් බලන්න කලා 45ක අගේ හොයාගන්න. මට මොකද කරන්න වෙන්නේ? මේ අගේ වැඩි කරන්න වෙනවා කීයෙන්ද? 45න්. එක යට 3600 වැඩි කරන්න වෙනවා 45න්. 45න් වැඩි කරන්නට වෙනවා. එහෙම වැඩි කළා අපි මේ භාග සංඛ්‍යාව සුළු කරනවා. එහෙම සුළු කරලා අපිට මෙන්න මේ වගේ අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ 60න් 18 කියලා කියන්නේ 0.3යි. ඒ වගේම බලන්න 3600න් 45 සුළු කරාම 0.0.115 කියලා ලැබෙනවා. 0.0.115 ලැබෙනවා. එවනම් බලන්න 24.3.1.2.5 කියලා අපිට අවසාන පිළිතුර ලැබෙනවා. එමන් දරුවනේ බලන්න අංශක 24යි කලා 18යි විකලා 45 අපි තනිකර අංශක වලින් පරිවර්තනය කළා. ඒ පරිවර්තනය කිරීමේදී අංශක 24 කලා එකක් කියලා කියන්නේ අංශකෙන් 60න් පංගුවක්. ඒ නිසා 60න් 18. ඒ වගේම විකලා එකක් කියලා කියන්නේ අංශකයකින් 3600න් එකක්. එහෙනම් විකලා 45ක් කියලා කියන්නේ 3600න් 45. අපි මේ භාග සංඛ්‍යා ටික සුළු කරාම 24 එකතු කිරීම 0.3 ධන 0.0.125 අවසානයේ අපිට සුළු කරාම අංශක 24.3.1.2.5 කියලා ලැබෙනවා. මුලින්ම කතා කරා අපි අංශකයි කලා විතරක් ලැබෙන උදාහරණයක්. දෙවෙනි අපි කතා කරා අංශක කලා සහ විකලා. ඒතකොට දරුවන්ට පැහැදිලි අපි ගත්ත ක්‍රියාමාර්ගය. මේ ආකාරයට ඔබට අංශක කලා විකලා වලින් ලැබෙන ඕනෑම සංඛ්‍යාවක් තනිකර අංශකයක් මගින් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. දැන් එහෙමනම් අපි ඊළඟට බලමු තවත් උදාහරණයක්. 54.75 අංශක. බලන්න තනිකර අංශක වලින් තියෙන එක. අංශක සහ කලා වලින් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. බලන්න තනිකර අංශක කලා විකලා වලින් ආපු එකක් අංශක වල පරිවර්තනය කිරීම. දැන් තියෙන උදාහරණය මොකද්ද? අංශක වලින්ම තියෙන එකක් දශම ස්ථාන වලින් තියෙන එකක් අංශක සහ කලා වලින් ඉදිරිපත් කරන්න අවශ්‍යයි අපි.
දැන් බලන්න ඒකදී අපිට 54.75 අංශක. අංශක 54යි. බලන්න අංශක 0.75ක් තියෙන්නේ. අංශක 0.75 අපි 60න් ගුණ කරනවා. 60න් ගුණ කරනවා. ඇයි? අංශකයක් කියන්නේ කලා 60ක් නිසා. එවනම් බලන්න සුළු කරාම අපිට අංශක 54යි කලා 45යි කියලා ලැබෙනවා. එතකොට මේ ලැබෙන ප්‍රතිඵලය අපිට මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. වචනයෙන් ලියන්නත් පුළුවන්, සංකේත මගින් ලියන්නත් පුළුවන්. නමුත් ගණිතයේදී අපි බෙහෙවින්ම මේ අංශක සහ කලා මේ අවසාන ආකාරයේ සංකේත වලින් තමයි ඉදිරිපත් කරන්නේ. එවනම් නැවතත් බලමු උදාහරණය. 54.75යි අංශක කියන අගය අපි භ්‍රමණ ප්‍රමාණය අංශක සහ කලා වලින් ඉදිරිපත් කරන්නට ඕනේ. එහෙනම් පූර්ණ ගුණාකාර අංශක 54ක් තියෙනවා. දැන් මේ දශම කොටස තමයි අපි අංශක වලට පරිවර්තනය කරන්න අවශ්‍ය. අංශකයක් කියන්නේ කලා 60ක් නිසා අපි මේ අංශක 0.75 කියන අගය 60න් ගුණ කරනවා. 60න් ගුණ කරාම අපිට කලා 45ක් ලැබෙනවා. එහෙනම් බලන්න අංශක කලා වලට පරිවර්තනය කරන්න ගියාම 60න් ගුණ කරන්න ඕනේ. කලා අංශක වලට පරිවර්තනය කරන්න ගියාම 60න් බෙදන්න ඕනේ කියන බව දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. එවනම් බලන්න අවසානයේ අංශක 54 කියන්නේ 0.75 60න් ගුණ කරාම කලා 45ක් ලැබෙනවා. ප්‍රතිඵලය අපි අංශක 54යි කලා 45යි කියලා ඉදිරිපත් කරා. ඊළඟට අපි තවත් උදාහරණයක් බලමු. දැන් මේ උදාහරණේ දශම ස්ථාන 3ක් තියෙනවා. 43.125යි අංශක. අංශක සහ කලා වලින් ඉදිරිපත් කරන්න. සමහරට මේක අපිට අංශක කලා සහ විකර දක්වා යන්න වෙයි. ඒ දශම ස්ථාන වැඩි. අපි බලමු මේක කොහොමද අංශක සහ කලා වලට පරිවර්තනය කරන්න කියලා. එහෙනම් බලන්න පූර්ණ ගුණාකාර 43ක්. එහෙනම් අංශක 43යි. ඊළඟට බලන්න දශම ස්ථාන කොටස අපි කලා වලට පරිවර්තනය කරන්න යනවා. එහෙමනම් අපි මොකද කරන්නේ? 0.125 60න් ගුණ කරනවා. බලන්න 60න් ගුණ කරාම අංශක 45යි කලා 7.5 බලන්න මෙතනත් ආයි දශම ස්ථානයක් ඇහිලා තියෙනවා. අපි කරන්නේ මොකද්ද? කලා 7යි. ඊළඟ දශම ස්ථානය අපිට ගෙනියන්න ගියාම නැවතත් 60න් ගුණ කරනවා. නැවතත් 60න් ගුණ කරනවා. 60න් ගුණ කරාම අපිට ලැබෙනවා අංශක 43යි කලා 7යි විකලා 30ක් කියලා. එහෙනම් බලන්න අපිට මේ අවසාන පිළිතුර 43යි අංශක කලා 7යි විකලා 30ක් වශයෙන් ඉදිරිපත් කරන්න